ආතංක පස්සේන කුදාය පුට්ඨෝ සීතං අතුන්හං අධිවාසයේය සෝතේහි පුට්ඨෝ බහුධා අනෝකෝ විරියං පරක්කම්ම දල්හං කරේය රෝග දුකක් වැළඳුන විට පෙළෙනා විට කුසගින්නේ දැඩි සීතල ලැබෙනා විට රත් වෙන විට ගිනි අවුවේ ඉවසයි හේ සිහි නුවණින් එවැනි කටුක වූ දේවල් ජීවිතයට ඒ අයුරින් ලැබෙනා විට ඒ දේවල් වඩයි වීරියම මැනවින් නිවනට යන සමන තෙමේ තෙයන්න කරේයන මුසාභනීය මෙත්තාය පස්සේ තසතාවරාණී යදා විලත්තං මනසෝ විජඤ්ඤා කන්හස්ස පක්ඛෝති විනෝදයේය සොරකම් කිසිවක් නොකරයි බොරුවක් කිසි විට නොකියයි සැලෙනා නොසැලෙන සතහට මෙත් සිත මනවින් පතුරයි යම් හේයකින් තම සිත තුල කැළඹී ගිය බව දුටු විට එය අකුසලයක් බව දැන සැනෙකින් බැහැරට කරලයි කෝධාති මානස්ස වසන්න ගච්ඡේ මූලම් පිතේ සංපලිකඤ්ඤ තිට්ඨේ අතප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තෝ අභිසම්භවීය ක්‍රෝධයකින් හෝ මානින් වසංගයකට නොයන්නේය කෙලෙසුන්ගේ මුල හඳුනා එය උදුරා දමන්නේය කැමති දෙයක් හෝ අකැමති කවර දෙයක් ලද විටහි සැබෑවින් නුවණැති සමනා අකුසලයන් මඩින්නේය. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අපගේ මහා කරුණික වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අප්‍රමාණ වූ කරුණාවකින් සෙනෙහසකින් ඒ උතුම් නිවන් මඟ මේ ලෝකයට විවරණය කළා. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය බොහෝ කාලයක් පැවැත්ම පිණිස උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මේ ලෝකයේ අතිශය වූ පිළිවෙත් සරු බවකින් යුතුව තමන්ගේ ජීවිතය ගත කළ යුතුයි. ඒ සඳහා උපකාර කරන්නට උවමනා කරන ධර්මයන්
ඒ සඳහා තමන්ගේ ජීවිතය පුරුදු කරගන්නට උවමනා කරන ධර්මයන් බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් විසිනුත් නිරන්තරයෙන් දේශනා කළා. දැන් අපි ඉගෙන ගනිමින් සිටින මේ සාරිපුත්ත සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය තමන්ගේ ජීවිතය ගත කළ යුතු පිළිවෙල ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් සද්ධර්මය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රශ්න විසර්ජනය නිසා එහෙම නැත්නම් මේ පැන විසඳුම් වලට පිළිතුරු වශයෙන් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අතීතයේ හිටපු ගිහි පැවිදි දෙපිරිසම ඊටා හොඳින් දැනගෙන හිටියා ඒ ශාසන ප්‍රතිපදාව ගැන. ඒ නිසාම පුළුවන්කම ලැබුණා එකිනෙකාට උපකාර කරමින් අන්‍යෝන්‍ය සහයෝගයකින් ඒ උතුම් බුද්ධ වචනය තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරගන්න. අතීතයේ හිටපු පැවිදි පිරිසටත් ඒ වගේම ගිහි පිරිසටත් තිබුණේ තමන්ගේ ජීවිතේ එකම ඉලක්කයක්. ඒ ඉලක්කය ගොනු වෙලා තිබුණේ ධර්මේ වටා. සද්ධර්මේ වටා ගොනු වෙච්ච ඉලක්කයක් නිසා හැමදිනාටම තිබුණා බලවත් වූ කැමැත්තක් ඒ ධර්මයෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලබන්න. ඒ වගේ මේ ප්‍රයෝජනෙ පිණිස නිවැරදි මාර්ගය හඳුනාගෙන ඒ මාර්ගය කුමක්ද කියලා තේරුම් අරගෙන ඒ මාර්ගය පුරුදු කරගන්න ලොකු උනන්දුවක් තිබුණා. ඒ නිසාම අතීතයේ හිටපු බොහෝ පිරිස් මාර්ගඵල ලැබුවා. ඒ වගේ මේ යුගයේ ශාසන ප්‍රතිපදාව වරදවාගෙන තිබුණ යුගයක් නෙමෙයි. ශාසන ප්‍රතිපදාව කිලුට වෙලා තිබුණෙත් නැහැ. ඒ ශාසන ප්‍රතිපදාව එහෙම නැත්නම් නිවන් පිණිස පවතින වැඩපිළිවෙල ඒ මග නිවන් මග කිලුට කරන ධර්මයන්ගෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධාවාදය විනාශ වෙලා තිබුණේ නැහැ. නමුත් වර්තමාන ලෝකයේ අපිට බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු නිවන් මඟ පිළිබඳව ධර්මයෙන් තොර වූ නොඑක ආකාරයේ මතවාදයන් දෘෂ්ටි නිසා එහෙම නැත්නම් නොඑක අයගේ නොඑක ප්‍රකාශ නිසා ඒ වගේම ඒ කිලුට සහිත වූ එහෙම නැත්නම් කෙලෙස් සහිත වූ ප්‍රකාශයන් නිසා ඒ නිවන් මඟ බොහෝ දුරට වියකිලා ගිහිලා තියෙනවා, වැහිලා ගිහිලා තිබෙනවා. ඉතින් මේ ධර්මයේ තුලින් අපි සද්ධර්මයේ තුලින් නිවන් මඟ මතු කර ගැනීම කියන දේ අතිශයින්ම දුර්ලභ කාරණාවක්. ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ලැබිය යුතු උපකාරයක්. ඒ නිවන් මඟ මතු කර ගැනීම. ඒ නිසා අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කරුණාව නිසාත් උන්වහන්සේගේ ඒ දහම් වැඩපිළිවෙල නිසාත් අපිට බොහෝ කොට ඒ නිවන් මඟ පිළිබඳව පැහැදිලි නිර්වුල් ආකාරයේ මඟ පෙන්වීමක් දැනගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඒ නිවන් මඟ ගැන ශ්‍රාවකෙක් පුරුදු කළ යුතු වැඩපිළිවෙල ගැන විමසුවේ අනාගත සංඝයාට උපකාර පිණිසයි. අනාගත ශාසනය ලෝකෙහි පැවතීම පිණිසයි. බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන බොහෝ දිනාට බොහෝ උපකාර වශයෙන් බොහෝ කාලයක් පැවැත්ම පිණිසයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ධර්මයේ විමසුවේ. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සාරිපුත්තයන් වහන්සේ ආතංක පස්සේන කුදාය පුට්ටෝ සීතං අතුන්හං අදිවාසේය සෝ තේහි පුට්ටෝ බහුදා අනෝකෝ විරියා පරක්කම්ම දල්හං කරේයාති. ඒ කියන්නේ මේ ජීවිතයට නොඑක ආකාරයේ ඇතිවෙනවා රෝගාබාධ, අසනීප, පීඩාවල්. ඒ වගේම ඇතිවෙනවා තමන්ගේ ජීවිතය පවා අහිමි වෙන තරමේ කායික පීඩාවන්. ඒ වගේම අතීතයේ ගොඩාක් දුරට සමාජය තුළ ආහාර පාන ආදී සුලභ දේවල් නෙවෙයි. ආහාර පාන ආදී දුර්ලභයි. අදටත් ඉන්දියාවේ ආහාර පාන වලින් දුර්ලභ පරිසරයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේ මිනිසුන්ට ආහාර පාන සොයා ගැනීම දුෂ්කරයි. මොකද විශාල ජනකායක් ඉන්න නිසා ආහාර පාන ආදී සුලභ දෙයක් නෙමෙයි. ඒ නිසා කුසගින්න කියන දේ භික්ෂුවට නිරන්තරයෙන් ඇති වෙන්න පුළුවන් දෙයක්. භික්ෂුවට සුදුසු කාලයේදී සුදුසු ආහාර පාන නොලැබී යාම නිසා කුසගින්නෙන් පීඩාවට පත්වීම. ඒ වගේම දැඩි සීතල උණුසුම ආදී නොයෙක් ආකාරයේ කායික පීඩාවන් ඒ විදිහට හටගන්න, ඊළඟට සතුන්ගෙන් වන පීඩාවන්, ඊළඟට මනුස්සයන්ගෙන් වන පීඩාවන්,
මේ විදිහට නොඑක ආකාරයේ පීඩා සහිත කායික පැවැත්මකට භික්ෂුව තමන්ගේ ජීවිතය පුරුදු පුහුණු කරගත යුතුයි. ඒ තුළ තමයි භික්ෂුවට සංසිඳීම ඇති කරගන්න තියෙන ඒවා ඉවසනකොට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසපු පැනයන්ට පිළිතුරු වශයෙන් ඒ භික්ෂුව නිවන් මඟ අනුගමනය කරද්දී නිවන් මඟ වඩද්දී තමන්ගේ කයට ලැබෙන රෝග පීඩාවෙන් ලැබෙන පහස, ඒ වගේම බාහිර සීතලෙන් උණුසුමින් ලැබෙන පහස, ඊළඟට ආහාර පාන නැතිවීම නිසා ලැබෙන පහස. එතකොට මේ දේවල් වීරියෙන් යුතුව ඒ ශ්‍රමණයා විසින් ඉවසිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. බුදුරජාණන් වහන්සේලාගේ ශාසන බොහෝ කල නොපවතින යුගයන් තියෙනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනයන් ඉතා ඉක්මනින් අතුරුදහන් වෙලා යනවා. සම්මුඛ ශ්‍රාවක පිරිස පමණක් ඒ ධර්මීය තුල මාර්ගඵල ආදී ලැබීමෙන් පසුව දීර්ඝායුෂ ඇති බුදුරජාණන් වහන්සේලාගේ කාලවලදී ඒ බුදුරජාණන් වහන්සේලා විනය ප්‍රාතිමෝක්ෂය ශික්ෂා පද ආදී පද වශයෙන් පැනවීමක් නැහැ. බුදුරජාණන් වහන්සේලා ඒ යුගයේදී දීර්ඝායුෂ ඇති බුදුරජාණන් වහන්සේලා කරන්නේ අවවාද වශයෙන් ගාථා කීපයකින් සංඝයාට අවවාද කිරීම. ඒකට කියනවා ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා. ඒ ඕවාද ප්‍රාතිමෝක්ෂයේ ප්‍රථම වචනේ එහෙම නැත්නම් ප්‍රථම ප්‍රකාශයේ ප්‍රථම ගාථාවේ සඳහන් වෙන්නේ කන්ති පරමං තපෝති තික්ඛා. ඉවසීම තමයි පැවිද්දාට තිබෙන උතුම් තපස. කෙලෙස් තවන්න තිබෙන හොඳම දේ තමයි ඉවසීම වශයෙන්. එතකොට පින්නතුනේ යම් කායික පීඩා වෙන්න පුළුවන්, ඒ වගේම බඩකින පිපාසය වෙන්න පුළුවන්, ඊළඟට මැසි මදුරු වදුරු වෙන්න පුළුවන්, සීතල උණුසුම වෙන්න පුළුවන්. එතකොට මේවා නිසා ලැබෙනා වූ යම් කායික අසහනයක් අපහසුයක් ඇද්ද ඒවා දැඩි වීරියක් අරගෙන ඒවා මැඩ පැවැත්වලා ඒවා ඉවසන්නට භික්ෂුවගේ ජීවිතේ පුරුදු කරගන්නට කියනවා. ඒ තුළ තමයි භික්ෂුවට හොඳ ශක්තියක්, ආත්ම පෞරුෂයක් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගන්නේ. ඊළඟට භික්ෂුව විසින් නොකළ යුතු දේවල් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සොරකම් කිරීම භික්ෂුව කිසි දිනක කරන්නේ නැහැ. තමන් සතු නොවන අනුන් සතු දේවල් භික්ෂුව සොරසිතින් ගන්නෙ නැහැ. ඒ වගේ මේ හා සම්බන්ධව තමනුත් කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඒවා කරන කෙනෙකුට අනුග්‍රහ කරන්නෙත් නැහැ. ඒ සොරකම් කිරීම සඳහා ඒවට ප්‍රශංසා කරන්නෙත් නැහැ. ඒවයින් වැළැක්වීම තමයි භික්ෂුවගේ වගකීම කටයුත්ත. ඒ වගේම තිබෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුසා බණේය. බොරු කීමක් කරන්නේ නැහැ. බොරු කියලා අනිත් අය රැවටීමක් සිද්ධ කරන්නේ නැහැ. ඊළඟට භික්ෂුවගේ තිබෙන ප්‍රධාන ගුණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මෙත්තාය පස්සේ තසතාවරාණි. මේ ලෝකේ ඉන්නවා තැති ගැනීම සහිත සත්වයන්, ඒ වගේම තැති ගැනීම ඉක්මවාගේ බය තැති ගැනීමටපත් නොවන සත්වයන්. ඒ සත්වයන් සියලු දෙනා කෙරෙහිම මෛත්‍රිය පතුරවනවා. මෛත්‍රිය සහගත සිතින් වාසය කරනවා. ඒ තමයි පැවිද්දෙකුගේ ශක්තිය වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වපු ගුණය. තමන් කරන්නා වූ යම් කායික ක්‍රියාවක් වේද, තමන් සිතන්නා වූ යම් සිතවිල්ලක් වේද, තමන් වචනෙන් කියන්නා වූ යම් වාචසික ක්‍රියාවක් වේද, ඒ සියල්ලම මෛත්‍රිය මුල් කරගත් දේවල්. ඒ සියල්ලම මෛත්‍රිය පෙරටු කරගත් දේවල්. මෛත්‍රියෙන් සකස් වූ දේවල් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරනවා. දෙපා ඇති, සිව්පා ඇති, පා නැති, බොහෝ පා ඇති, පෙනෙන, නොපෙනෙන, ඒ වගේ මනුස්්‍ය, අමනුස්්‍ය ආදී මේ සියලු සත්වයන් වෙත, සියලුම සත්වයන් වෙත අප්‍රමාණ වූ මෙසිතක් පතුරවන්නට භික්ෂුව තමන්ගේ මනස සිත පුරුදු කරනවා. ඒ විදිහට මනස වඩනවා. යදා විලත්තම් මනසේ විජඤ්ඤා. ඒ කියන්නේ මේ යම් විදිහකට මේ තමන්ගේ සිත කිලුට වෙලා කැළඹිලා යන යම් අකුසලයක් ඇද්ද ඒ සියල්ලම කන්හස්ස පක්ඛෝති විනෝදේ. ඒ සියල්ලම අඳුරු පාර්ශවයේයි දැනගෙන, ඒ සියල්ලම අකුසලයක් බව දැනගෙන, ඒ සියල්ලම බැහැර කළ යුතු දෙයක් වශයෙන් දැනගෙන, ඒ සියල්ල බැහැර කිරීම පිණිස භික්ෂුව තමන්ගේ ජීවිතය පුරුදු කරනවා. පින්නතනේ මේ කියන්නේ කුසල අකුසල් හඳුනා ගැනීම ගැන. තමන්ගේ ජීවිතය තුළ කුසල අකුසල් හඳුනා නොගන්න කෙනාට, ජීවිතේ හටගන්න කුසල් හෝ අකුසල් හෝ හඳුනා නොගන්න කෙනාට කුසල් වඩන්නත් බෑ, අකුසල් දුරු කරන්නත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කුසල අකුසල් පිළිබඳ හොඳ මනා වැටහීමකින් යුතුව
තමන්ගේ සිත අකුසලයට වැටෙද්දී අකුසලයෙන් පීඩා නොවිඳ අකුසලයේ බැහැර කරන්න උවමනා කරන බලවත් උත්සාහයේ වීරිය ඇතුව තමන්ගේ සිත බලවත් වූ කුසල අරමුණක වඩන්නට ඒ භික්ෂුව නිරන්තරයෙන් ජීවිතය කැප කරලා තිබෙනවා. මේ තමයි භික්ෂුවගේ වගකීම. භික්ෂුවක් හැසිරිය යුතු පිළිවෙල. ඒ තුළ භික්ෂුවට රැකවරණය ලබන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෝදාති මානස්ස වසංන ගච්ඡේ. ක්‍රෝධයත් අතිමානයේ හිත් වසඟයට යන්නේ නැහැ. මූලම්පිතේ සංපලිකංච තිත්තේ. මේ ජීවිතය තුළ තියෙනවා කෙලෙස් හදන මුල්වල කෙලෙස් මූලයන් තුළ පිහිටපු බවක්. ඒ කෙලෙස් මූලයන් තුළ පිහිටපු ස්වභාවය හඳුනා ගන්නවා. ඊළඟට අතප්පියං වා පන අප්පියං වා. ඒ වගේම Tamanට අප්‍රිය හෝ ප්‍රිය හෝ යම් දෙයක් ඇද්ද අද්ධා භවන්තෝ අபிසම්භවේය. ඒ නුවණැති ශ්‍රමණයා විසින් ඒ කිසිවකට යට නොවි තමන්ගේ හිත එයින් වළක්ව ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයේ කුද්දෝ අත්තං න ජානාති කුද්දෝ අත්තං න පස්සති. ජීවිතය තුළ යම් කෙනෙකුට ක්‍රෝධයක් හටගත්තොත් ඒ ක්‍රෝධය හට ගැනීම කියලා කියන්නේ කිසිවක් නොහැටෙන කිසිවක් නොපෙනෙන ඒ වගේම කිසිදු කුසලයක හිත පිහිටුවා ගන්නට ලැබෙන්නේ නැති කරුණක් වශයෙන්. ක්‍රෝධයෙන් යට වුණාට පස්සේ වෛරය, පරිගැනීම, ඒ වගේම බද්ධ වෛරය, තරහ මේ ආදී බලවත් වූ ලාමක අකුසලයන්ගේ යට වෙලා ගිය සිතක කුසල් දහම් කුසල් අරමුණු පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ඔහුගේ පෙරට එන්නේ ක්‍රෝධය, වෛරය, පරිගැනීම, බද්ධ වෛරය, තරහ මේවා සමග ගත කරන ජීවිතය තුළ පැවිද්දෙකුට වේවා ගිහි කෙනෙකුට වේවා රැකවරණයක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ අකුසල මූලයන්ගෙන් ඔහුගේ ජීවිතය ඔහුගේ සිත යට වෙලා ගිහිල්ලා. ඒ අකුසල මූලයන් තුළ ඔහුගේ ජීවිතේ පිහිටලා තියෙනවා. ඉතින් පැවිද්දා විසින් ඒ අකුසල මූලය හඳුනාගෙන බැහැර කරන්න ඕනේ. පැවිද්දා විසින් ක්‍රෝධය තමන්ගේ ජීවිතය තුළ නොපවත්වන්නට ඕනේ. ඒ නොපවත්වා තමන්ගේ සිත පාරිශුද්ධත්වයට පත් කර ගැනීමට උවමනා කරන කුසල අරමුණක හිත පිහිටුවා ගන්න ඕනේ. මෛත්‍රිය වෙන්නේ ඒ බඹ විහරණයක තමන්ගේ හිත පිහිටුවා ගන්නවා. ඒ වගේම තමන්ට ප්‍රිය අප්‍රිය දේවල් තියෙනවා. තමන් කැමති අකමැති දේවල් තියෙනවා. ඒ අප්‍රිය හෝ තමන්ට ප්‍රිය වූ හෝ දේවල් සම්බන්ධයෙන් ශ්‍රමණයා කල්පනා කරන්නේ උපේක්ෂා සහගත සිතකින්. ප්‍රිය උපදවන දේවල් තමන්ගේ ජීවිතය ගත කරද්දී සාමාන්‍ය ජීවිතය එදිනෙදා ජීවිතය ගත කරද්දී කලින් සමහරට ගිහි ජීවිතය ගත කරනකොට ප්‍රිය දේවල් වලට හිත බැඳලා යාම සාමාන්‍ය දෙයක්. ඒ වගේම අප්‍රිය දේවල් වලට හිත ගැටීම සාමාන්‍ය දෙයක්. ඒවා ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍ය දෙයක්. පැවිදි බවට පත් වුණාට පස්සේ තමන්ගේ හිත පාරිශුද්ධත්වයට පත් කරගන්නවා. ප්‍රිය දෙයට හිත ඇලීමෙනුත් අප්‍රිය දෙයට සිත ගැටීමෙනුත් මුදවාගෙන මධ්‍යස්ථ භාවයේ තුල තමන්ගේ හිත පිහිටවන්න දක්ෂ වෙනවා. තමන්ගේ කුසලයේ කැමැති පැවිද්දා විසින්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා ඒ විදිහට තමන්ගේ හිත මධ්‍යස්ථ කරගත්තු ශ්‍රාවකෙක් ඊටාම සුවසේ වාසය කරනවා කියලා. මොකද ඔහුට බැඳෙන්නට අරමුණක් නැහැ. ඒ වගේම ගැටෙන්නට අරමුණකුත් නැහැ. බැඳීමක් නැතුව ගැටීමක් නැතුව තමන්ගේ සිත මනාකොට සංසිඳවාගෙන වාසය කරනවා. මේ තමයි ශ්‍රමණේගේ ජීවිතය තුළ පිහිටිය යුතු ගුණධර්ම. ශ්‍රමණේක් විසින් පුරුදු පුහුණු විය යුතු තමන්ගේ නිවන් මඟ පිණිස ඍජු උපකාර කරන මාර්ගය. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් බලන්න මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ තුල මේ මුල් කොටස් තුල අපිට දකින්න ලැබෙන්නේ ගුණයක් තුල පිහිටලා කටයුතු කිරීමක්. ඒ ගුණය තුල පිහිටනකොට තමයි ප්‍රඥාවට උවමනා කරන මාර්ගය විවෘත කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. ගුණය තුල නොපිහිටන කෙනාට එවැනි වූ ගුණයන්ගෙන් තමන්ගේ ජීවිතය පෝෂණය කර නොගත්තු පැවිද්දෙකුට තමන්ගේ ජීවිතය ප්‍රඥාව කරා යොමු කරනවා යොමු කර ගන්නවා කියන එක සිදු කරගන්න බැරි දෙයක්. ප්‍රඥාව කරා යොමු වෙන්න නම් එතන තිබෙන්නට ඕනේ ඒ සඳහා පැහැදිලි මාර්ගයක් උපදවා ගන්න උවමනා කරන සුදුසුකමක්. ඒ සුදුසුකම තමයි ගුණය. ගුණවත් භාවය. ගුණවත් භාවය තුළ පිහිටිය ජීවිතයක් ඇති කෙනෙකුට
ප්‍රඥාව ඔහුගේ ආසන්නයේම පවතින දෙයක්. ඒ වගේම ලෝකයේ යම් කෙනෙක් යම් නිවන් අවබෝධයක් සාක්ෂාත් කළාද ඒ නිවන් අවබෝධයේ පිණිස තමන්ගේ සිත පුරුදු කරද්දී ඔවුන් නිරන්තරයෙන් විමසා බලපු දෙයක් තමයි ගුණය පිළිබඳව. දැන් බලන්න අපි ගත්තාම සාමාන්‍ය මිනිසෙක් තුල කරුණාවක් නැත්නම් මෛත්‍රියක් නැත්නම් ඉවසීමක් නැත්නම් ඒ වගේම එකිනෙකාගේ ස්වභාවයන් හඳුනා ගැනීමක් නැත්නම් එතකොට එවැනි වූ ස්වභාවයක් තුල ඔහුගේ ප්‍රඥාව ප්‍රකට වෙන්නේ නැහැ. කෙනෙක් ද්වේෂයෙන්, වෛරයෙන්, පරිගැනීමෙන්, ක්‍රෝධයෙන්, බද්ධ වෛරයෙන්, එකට එක කිරීමෙන්, ඉරිසියාවෙන් කටයුතු කිරීම තුළ ඔහුගේ ප්‍රඥාව නෙමෙයි ප්‍රකට වෙන්නේ, ඔහුගේ මුලාව, අනවබෝධය. ඒ නිසා යම් තැනක යම් කෙනෙක් තුළ යම් ඉවසීමේ ගුණයක් ඇද්ද, යම් මෛත්‍රියක් ඇද්ද, යම් කිසි ආකාරයක ක්‍රෝධ නොකරන බවක් ඇද්ද, ඒ වගේම තරහ නොගන්නා බවක් ඇද්ද, ඒ වගේම ඉවසීමේ ගුණයක් ඇද්ද, මේ දේවල් පිළිටන්නේ ප්‍රඥාව තියෙන කෙනෙකුටයි. ප්‍රඥාව ඒ දෙයට සම්බන්ධ වෙලා යන්නේ. ඒ නිසා ප්‍රඥාව සමහර අය කොච්චර බොහෝ පිරිස් කතා කරනවා නිවන අවබෝධ කළ යුතුයි කියලා. නමුත් ඔවුන් තමන්ගේ ගුණය ගැන කල්පනා කරන්නේ නැත්නම් ඒ ගුණය ගැන කල්පනා නොකිරීම නිසා ප්‍රඥාවට සමීප වෙන්න පුළුවන් කමක් නැහැ. කොච්චර කතා කළත් සමීප වෙන්න බෑ. පත් වෙන්නේ මුලාවකටමයි. ඉතින් ඒ නිසා පින්තුනි අපි දකිනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ නිවන් මඟ, පැහැදිලි නිවන් මඟ තුල භාගතුන් වහන්සේ පෙන්ලා දුන්නා ගුණ ධර්මයෙන් පෝෂණය වෙන ජීවිතය. ගුණ ධර්මයෙන් වැඩෙන ජීවිතය තුල ලැබෙන රැකවරණය. ඉතින් ඒ නිසා මේ උතුම් සද්ධර්මයේ තුල මේ භාගතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසපු පැනයන්ට ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් පැවිද්දාගේ ජීවිතය සම්පූර්ණ වෙන ක්‍රමය, නිවන් මඟ වැඩෙන ක්‍රමය ගැන මේ විදිහට කරුණු දේශනා කළා. ඔබ සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ එවැනි වූ නිවන් මඟ වඩපු මහා සංඝරත්නය. එවැනි වූ ආකාරයෙන් තමන්ගේ ජීවිතේ ධර්මානුකූලව පුරුදු කරගෙන ඒ ධර්මයේ තුල පිහිටලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හදමඩලි දරා ගන්නට පුළුවන් වූ ශ්‍රාවක සංඝරත්නයයි ඔබ සරණ ගියේ. සිත පහදවා ගන්න එවැනි ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි තමන්ගේ හිත පහදවා ගන්න ලැබුණා කියලා. තමන්ට සතුටු වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතයට මහා යහපතක් උදා කරලා දෙනවා. ඉතින් ඒ නිසා මේ උතුම් සද්ධර්මයේ ඒ නිවන් මඟ බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟ පිළිබඳව මේ වදාළ දහම් කරුණු ටික ඔබටත් උතුම් ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා. අද දවසේ විකාශය වූ මෙතරෙන් එතරට උතුම් සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ලන්ඩන්හි වෙසෙන පින්වත් ඥානා ලියනාරාචි මහත්මිය විසින්. අද දවසේ අපි ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩිත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටවාසී ලෝවාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගීව සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන ඒ ඥානා ලියනාරාචි මහත්මිය නමින් මියගිය විශේෂයෙන් දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දෙමව්පියන් ඇතුළු සියලු අවශේෂ ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන ලන්ඩන්හි වෙසෙන පින්වත් ඥානා ලියනාරාචි මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ මහත්මියගේ පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,
දීර්ඝායු සම්පත් ලබත්වා. ඒ සියලු දෙනාටම ගෞතම බුදු සසුනේ සසර දුකින් නිදහස් වෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.